අයිබෝවන් දුවේ පුතේ අද දුවල පුතාලා සම්බන්ධ වෙන්නේ 7 ශ්‍රේණිය ගණිතය පාඩමත් එක්කයි. අලුත් අවුරුද්දේ අලුත් පෙළ පොත් ලැබිලා අපේ දුවල පුතාලා 7 ශ්‍රේණිය ගණිතය ඉගෙන ගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා අපි හැමෝම දන්නවා. ඒ නිසා ක්‍රියාකාරකම් රාශියක් එක්ක 7 ශ්‍රේණිය පළවෙනි පාඩම ඉගෙන ගන්නයි අද අපි සූදානම් වෙන්නේ. අද මම සම්බන්ධ වෙන්නේ තනියම නන් නෙමෙයි. අද මාත් එක්ක ඉන්නවා අප 7 ශ්‍රේණියේ අපේ දුවෙක්. ඒ තමයි විශ්මි දුව අද මාත් එක්ක සම්බන්ධ වෙනවා. හරි. එහෙමනම් දැන් අලුත් පෙළ පොතේ දුවල පුතාලා බලලා ඇති නේද මේ වෙනකොට අපිට තියෙන පාඩම් මොනවද කියලා. එහෙමනම් මොකක්ද අපේ පළවෙනි පාඩම? අපි අහලා බලමු විශ්මි දුව මතකයිද පළවෙනි පාඩම මොකක්ද කියලා? ඔව් ටීචර් පළවෙනි පාඩම සමමිතිය. ඔව් පළවෙනි පාඩම සමමිතිය. එහෙමනම් අපේ ගෙදර ඉන්න දුවල පුතාලා දැන් අපේ පෙළ පොත් අරගෙන පළවෙනි පිටුවට පෙරලා ගන්න පළවෙනි පිටුවේ සිට 11 වෙනි පිටුව දක්වා අපේ සමමිතිය පාඩම තියෙනවා. හරි. පාඩමට සම්බන්ධ වෙන්න කලින් මම හිතුවා අද පාඩමෙන් අපි ඉගෙන ගන්න යන්නේ මොනවද කියලා දුවල පුතාලට මතක් කරලා එන්න. මෙම පාඩම ඉගෙන ගැනීමෙන් දුවල පුතාලට ද්විපාර්ශ්වික සමමිතිය සහිත තල රූප හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ද්විපාර්ශ්වික සම්මිතිය සහිත රූපයක සමමිති අක්ෂාන්දින්නත් කොටු කඩදාසි මත ද්විපාර්ශ්වික සම්මිතිය සහිත තල රූප නිර්මාණය කිරීමටත් පුළුවන් වෙනවා. හරි. මම ආරම්භයේම කිව්වනේ අද අපි ක්‍රියාකාරකම් රාශියක් කිරීමට සූදානමින් ඉන්නේ කියලා. එහෙමනම් මම මේ කියන දේවල් ලෑස්ති කරගත්තොත් දුවල පුතාලටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ පන්ති කාමරයේදී වගේම ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. එහෙමනම් සුදු කඩදාසි කොළ, වර්ණ කඩදාසි, කතුරක්, මැලියම්, වර්ණ කිහිපයක තීන්ත අපිට කිට්ටු කරගත්තොත් අපිටත් පුළුවන් මේ ක්‍රියාකාරකම් කරන්න. එහෙම නේද? හරි. මම කියවනේ අද පාඩම ද්විපාර්ශ්වික සමමිතිය. මොකද්ද මේ ද්විපාර්ශ්වික සම්මිතිය කියන්නේ? මම මේ පෙන්නලා තියෙන රූප කිහිපය දිහා බලන්නකෝ. මෙම හැම රූපයකම හරියටම මැදින් යන විදිහට මම රේඛාවක් ඇඳලා තියෙනවා. එහෙම නේද? එහෙමනම් අපි බලමු ද්විපාර්ශ්වික සමමිතියයි මම මේ ඉදිරිපත් කරපු රූපය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඒ සඳහා මම පොඩි ක්‍රියාකාරකමක් කරන්නයි හදන්නේ. දැන් මගේ අතේ තියෙන රූපයක්. තල රූපයක්. එහෙම නේද? පුතාලා මේ වෙනකොට දන්නවා මේ මගේ අතේ තියෙන්නේ සරල රේඛීය තල රූපයක්. මම මේ සරල රේඛීය තල රූපය අපේ විශ්මිතුවට දෙන්න හදන්නේ පොඩි ක්‍රියාකාරකමකට. හරි. අපි බලමු මොකද්ද මේ ක්‍රියාකාරකම කියලා. අපේ පළවෙනි ක්‍රියාකාරකම. දී ඇති තල රූපය හොඳින් පරීක්ෂා කරන්න. දී ඇති තල රූපය එක මත එක වැටීමෙන් සමාන කොටස් දෙකක් ලැබෙන පරිදි සුදුසු රේඛාවක් දිගේ නමන්න. එම නැමුම් රේඛාව දිගේ කඩඉරක් ඇඳ එම රූපය දී ඇති කඩදාසියේ අලවන්න. හරි. එහෙනම් අපිට මුලින්ම කරන්න තියෙන්නේ දීලා තියෙන රූපය හොඳින් නිරීක්ෂණය කරන්න. හරි. එහෙමනම් විශ්මිදුව හොඳින් නිරීක්ෂණය කරන්නකෝ අපේ තල රූපය. දැන් විශ්මිදුව උත්සාහ කරන්න ඔය තල රූපය හරියටම කොටස් දෙක ලැබෙනසේ එක මත එක වැටීමෙන් සමාන කොටස් දෙකකට බෙදෙනසේ තල රූපය නමන්න පුළුවන්ද කියලා. ඔව් ටීචර්. හරි. කෝ දෙන්නකෝ බලන්න. බොහොම හොඳයි. එහෙමනම් අපේ තුන්වෙනි පියවරේ අපිට කියනවා එම නැමුම් රේඛාව දිගේ කඩඉරක් ඇඳ එම රූපය දී ඇති කඩදාසියේ අලවන්න කියලා. හරි. බොහොම හොඳයි. එහෙමනම් මේ රූපය මේ කඩදාසිය අලවන්න පුතේ. හරි. විශ්මිදුව ඒ කටයුත්ත කරනකම් නිවසේ ඉන්න අපේ දරුවන්ට මමත් ඒ වගේම තල රූපයක් අරගෙන ආවා. මේ බලන්නකෝ.
මේ විශ්මිදුවට දුන්නා වගේම තල රූපයක්. හරි. ඒ වගේම මමත් මොකද කරේ? සමාන කොටස් දෙකක් එක මත එක පිහිටනසේ තල රූපය දෙකට මැදින් නැමුවා. එතකොට පේනව නේද? හරියටම සමාන කොටස් දෙකක් අපිට ලැබිලා තියෙනවා. විශ්මිතුව කළා වගේම මමත් කඩිරකින් ඒ නැමුම් රේඛාව දක්වලා තියෙනවා. අපි බලමුකෝ විශ්මිතුව අපේ ක්‍රියාකාරකම් ඉවර කරලා තියෙනවද කියලා. බොහොම හොඳයි. මේ තියෙන්නේ විශ්මිදුවගේ ක්‍රියාකාරකම. දුව හරියටම දීලා තිබ්බ තල රූපය දෙකට මැදින් නමලා ඒ නැමුම් රේඛාව දිගේ කඩිරක් ඇඳලා ක්‍රියාකාරකම කිව්ව විදිහටම අපි දීලා තියෙන කඩදාසිය අලවලා තියෙනවා. දැන් ගෙදර ඉන්න දරුවොත් මේ ක්‍රියාකාරකම දිහා බලලා ඕගොල්ලන්ටත් පුළුවන් තල රූපයක් සපයාගෙන මේ විදිහටම ක්‍රියාකාරකම කරන්න. එහෙම නේද? හරි. අපි බලමු දැන් මේ ක්‍රියාකාරකමෙන් අපි මොකක්ද ඉගෙන ගත්තේ කියලා. මේ වගේ විවිධ හැඩයන් වල රූප හරියටම කොටස් දෙකක් ලැබෙන විදිහට දෙකට මැදින් නවන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරියට මේ ක්‍රියාකාරකමේ අපිට හැම අවස්ථාවක් ලැබුණා වගේ. එහෙමනම් ඒ රූපය යටතේ අපිට අඳුර ගන්න පුළුවන් ද්විපාර්ශ්වික සමමිතිය. මොකද්ද මේ ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ? අපි මුලින්ම නිර්වචනය බලමු. ඊළඟට මම පැහැදිලි කරන්නම්. තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක සම්පාත වන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපය ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් ලෙස හඳුන්වනවා. හරි. එහෙමනම් අපිට මේ ලැබුණේ ද්විපාර්ශ්වික සම්මිතික රූපයක්ද නැද්ද? තල රූපයක් තියෙනවා හරියටම එක මත එක සම්පාත වෙන විදිහට අපිට නමන්න පුළුවන්. එහෙම නේද? එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ද්විපාර්ශ්වික සමමිතික රූපයක් කියලා. ඒ වගේම මෙම නැමුම් රේඛාවටත් විශේෂ නමක් තියෙනවා. අපි මේ නැමුම් රේඛාවට කියනවා සමමිතික අක්ෂය කියලා. එතකොට අර විශ්මිදුව ක්‍රියාකාරකමේදී කඩේරකින් දැක්කුවේ එම තල රූපයේ සමමිතික අක්ෂයක්. ඒ වගේම පුතේ අපිට මේ රූපයේ දිස හොඳට බැලුවහම කියන්න පුළුවන් දැන් මේ සමමිතික අක්ෂය දෙපස තියෙන හැඩතල දෙක විශාලත්වයෙන් සමානයි. හැඩේනොත් සමානයි. ඒ කියන්නේ මේ රූප දෙක වර්ගඵලේනොත් සමානයි. ඒ නිසා අපි කියනවා ද්විපාර්ශ්වික සම්මිතික රූපයක සම්මිති අක්ෂය දෙපස ලැබෙන හැඩයන් දෙක විශාලත්වයෙන් සහ වර්ගඵලයෙන් සහ හැඩයෙන් සමානයි කියලා. හරි. අපි ඒ වගේ අවස්ථා කීපයක් බලමු. දැන් බලන්නකෝ මම මේ ඉදිරිපත් කරලා තියෙන්නේ විවිධ හැඩතල තියෙනවා නේද? වෘත්තයක් තියෙනවා, පංචාශ්‍රයක් තියෙනවා, ඍජු කෝණාශ්‍රයක් තියෙනවා, ත්‍රිකෝණයක් තියෙනවා, සමචතුරාශ්‍රයක් තියෙනවා. ඒ වගේ විවිධ හැඩ තියෙනවා නේද? ඒ හැම තල රූපයකම හරියටම තල රූපයේ වර්ගඵලය කොටස් දෙකකට වෙන් වෙනසේ රේඛාවක් දක්නට ලැබෙනවා. ඒ වගේම අපිට මේ තල රූප වෙන් කරලා ගත්තොත් එහෙම අපිට අර කලින් ක්‍රියාකාරකමේ වගේම කොටස් දෙක හරියටම එක මත එක සම්පාත වෙන විදිහට දීලා තියෙන රේඛාව ඔස්සේ නමන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මේ ඉදිරිපත් කරලා තියෙන රූප සියල්ලම ද්විපාර්ශ්වික සමමිතික රූප වෙනවා කියලා. අපි තව උදාහරණ වලට යමු. මේ බලන්නකෝ තල රූප විතරක්ද මේ ඉදිරිපත් කරලා තියෙන තල රූප තමයි. නමුත් විවිධ හැඩයන්ගේ තල රූප. එහෙම නේද? අපිට පේනවා රතු පාටින් තියෙනවා හරියට ඇපල් ගෙඩියක පින්තූරයක් වගේ. නේද? කොළ පාටින් තියෙනවා ඊතලයක පින්තූරයක් වගේ. බලන්න මේ දීලා තියෙන හැම තල රූපයක්ම හරියටම කොටස් දෙකකට වෙන වෙන විදිහට තමයි කඩිර ලකුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හැම තල රූපයක්ම ද්විපාර්ශ්වික සමමිතිය දක්වන තල රූප.
එතකොට මට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එනවා. තල රූපයක් හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට බෙදෙන ඕනෑම රේඛාවක් එහි සමමිති අක්ෂයක් වෙනවද කියලා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා සමමිති අක්ෂය දෙපස කොටස් දෙකම හැඩයෙන් සමානයි වර්ගඵලයෙන් සමානයි කියලා. එතකොට මගේ ප්‍රශ්නේ මොකද්ද? මගේ ප්‍රශ්නේ තමයි තල රූපයක යම්කිසි රේඛාවකින් බෙදුවහම දෙපසම හැඩය වර්ගඵලයේ සමාන වෙන ඕනෑම අවස්ථාවකදී ඒ බෙදලා තියෙන රේඛාව සමමිති අක්ෂයක්ද? එහෙම නොවන අවස්ථා තියෙනවද? විශ්මි මොකද හිතන්නේ? ඒ හැම අවස්ථාවකම සමමිති අක්ෂයක්ද? නෑ ටීචර්. මට උදාහරණයක් කියන්න පුළුවන්ද එහෙම නොවන අවස්ථාවක්? ඍජුකෝණාශ්‍රයක් ටීචර්. ඔව් ඍජුකෝණාශ්‍රයක්. එහෙම නේද? ඔව් ඒක හොඳ උදාහරණයක්. ඍජුකෝණාශ්‍රයකදී අපිට ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වනවා. නමුත් ඇතැම් අවස්ථාවල අපි අඳින රේඛා ද්විපාර්ශ්වික සම්මිතියේ සම්මිති අක්ෂ ලෙස හැසිරෙන්නේ නැහැ. අපි දුවගේ උත්තරේ හරි. නමුත් උත්තරේට තව කොටසක් අපි එකතු කරන්න ඕනේ. ඍජුකෝණාශ්‍රයක කර්ණය හරහා අඳින රේඛාව තමයි ද්විපාර්ශ්වික සම්මිතියක් නොපෙන්වන්නේ. දැන් බලන්නකො මේ අවස්ථා දෙක. මේ අවස්ථාව දෙකේ මම ඇඳලා තියෙන රේඛා ඔස්සේ නැමුවොත් එහෙම හරියටම අදාළ කොටස් දෙක එක මත එක සම්පාත වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙම නේද? ඒ කියන්නේ මේ ඇඳලා තියෙන්නේ එම රූපයන් වල එම තල රූපවල සම්මිති අක්ෂයන් නෙමෙයි. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ ඇඳලා තියෙන රේඛා ඔස්සේ දීලා තියෙන තල රූප ද්විපාර්ශ්වික සම්මිතිය පෙන්වන්නේ නැහැ කියලා. නමුත් ඍජුකෝණාශ්‍රය කියන්නේ ද්විපාර්ශ්වික සම්මිතිය පෙන්වන තල රූපයක්. නමුත් මේ ඇඳලා තියෙන්නේ සම්මිති අක්ෂය නම් නෙමෙයි. හරි. අපි එහෙනම් මුලින්ම ඉගෙන ගමු පුතේ සමමිති අක්ෂය කොහොමද අඳින්නේ කියලා. ඒකටත් මගේ ළඟ තියෙනවා පොඩි ක්‍රියාකාරකමක්. අපි මුලින්ම ක්‍රියාකාරකම මොකක්ද කියලා බලමු. ඊට පස්සේ මම පැහැදිලි කරන්නම්. ක්‍රියාකාරකම තමයි දී ඇති රූප අතුරින් ද්විපාර්ශ්වික සමමිති රූප වෙන් කරන්න. ද්විපාර්ශ්වික සම්මිති රූපවල සමමිති අක්ෂ සියල්ල අඳින්න. එම එක් එක් රූපවල සමමිති අක්ෂ ගණන යොදා දී ඇති වගුව සම්පූර්ණ කරන්න. හරි. එහෙමනම් අපි කොහොමද මේ ක්‍රියාකාරකමේ ද්විපාර්ශ්වික සමමිතික රූප වෙන් කරලා අඳුරගන්නේ? දැන් ඉස්සෙල්ලා ක්‍රියාකාරකමේදී අපි මොකද කරේ? දීලා තියෙන තල රූපය හරියටම කොටස් දෙකක් එක මත එක පිහිටන විදිහට නමන්න පුළුවන්ද කියලා බැලුවා. එහෙම නේද? ඊට පස්සේ තමයි අපි සම්මිති අක්ෂය ලකුණු කරේ. හරි. දැන් මම තවත් තල රූප කිහිපයක් අපේ විශ්මිදුවට දෙනවා. විශ්මිදුවට තියෙන්නේ ඒ තල රූප සියල්ල හරියටම එක මත එක සම්පාත වෙන විදිහට නමන්න පුළුවන්ද කියලා මුලින්ම සොයා බලන්න. එතකොට අපිට අඳුර ගන්න පුළුවන් එම තල රූප ද්විපාර්ශ්වික සමමිතිය දක්වනවද එහෙම නැද්ද කියලා. ඊට පස්සේ කියලා තියෙන්නේ මොකද්ද? ද්විපාර්ශ්වික සම්මිති රූපවල සමමිති අක්ෂ සියල්ල අඳින්න. එතකොට මේ වෙනකන් අපි දැක්ක එක සමමිති අක්ෂයක් විතරයි. නමුත් පුතේ අපි තල රූපයක් ගත්තහම තල රූපයක් එක් රේඛාවක් ඔස්සේ පමණක් නෙමෙයි හරියටම කොටස් දෙක එකිනෙක සම්පාත වෙන විදිහට නමන්න පුළුවන්. එක් එක් රූපයෙන් රූපයට ඒ විදිහට නමන්න පුළුවන් සරල රේඛා ගන්න වෙනස් වෙනවා. ඒ හින්දා අපි බලමු විශ්මිත දෙන තල රූපවල ඒ වගේ සමමිති අක්ෂ කීයක් විතර තියෙයිද කියලා. විශ්මිත තියෙන්නේ දෙන රූපවල පුළුවන් උපරිමයෙන් සමමිති අක්ෂ ලැබෙන විදිහට රූපය හරියටම එක සම්පාත වෙන විදිහට කොටස් දෙකකට නමන්නයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මම පුතාලටත් පෙන්නනවා අපේ නිවසේ ඉන්න දෝල පුතාලටත් පෙන්නනවා වගුවක්. ඒ වගුවම මම විශ්මිතත් දෙනවා. විශ්මිතත් තියෙන්නේ ඒ වගුවේ හරියට සම්පූර්ණ කරන්න ද්විපාර්ශ්වික සම්මිතිය දක්වන තල් රූප මොනවද? ඒ ද්විපාර්ශ්වික සම්මිතිය දක්වන තල් රූප වල සමමිති අක්ෂ කීයක් තියෙනවද කියලා. හරි. අපි එහෙනම් ක්‍රියාකාරකමට යමු.
මම දැන් විශ්මිදුවට දුන්නා අපිට ක්‍රියාකාරකමට අදාළ තල රූප ටික. තල රූප 10ක් තියෙනවා. විශ්මිදුවට තියෙන්නේ තල රූප 10 හොඳින් නිරීක්ෂණය කරලා දීපාශ්වික සම්මිතිය දක්වන තල රූප, දීපාශ්වික සම්මිතිය නොදක්වන තල රූප වෙන් කරන්න. ඊට පස්සේ ද්විපාර්ශ්වික සම්මිතිය දක්වන තල රූපවල සමමිති අක්ෂ ගණන ලකුණු කරලා අක්ෂ ගණන කීයද කියලා ලියන්න. විශ්මිදුවට පුළුවන් මොනවා හරි උදව්වක් ඕනේ නම් මගෙන් අහන්න. මට උදව් කරන්න පුළුවන්. පෑන භාවිතා කළා, රූල භාවිතා කළා සම්මිති අක්ෂ ඇඳගෙන ඉන්න පුතේ. එතකොට පහසුයි අපිට සම්මිති අක්ෂ ගන්න ලකුණු කරගන්න. හරි. විශ්මි ක්‍රියාකාරකම කරනකම් මම නිවසේ ඉන්න දරුවන්ටත් පෙන්වන්නම් අපි භාවිතා කරලා තියෙන තල රූප මොනවද කියලා. මේ තියෙන්නේ මම විශ්මි දුවට ලබා දුන්න තල රූප. මුලින්ම තියෙනවා සමචතුරස්‍රයක්, ඊළඟට ඍජුකෝණාශ්‍රයක්, ඊළඟට තියෙනවා සමපාද ත්‍රිකෝණයක්, ඊළඟට ත්‍රිකෝණයක්, ඊළඟට තවත් හැඩයක රූපයක්. ඒ වගේ විවිධ හැඩවල රූප තියෙනවා. ඒ වගේම අපිට වෘත්තයක් දකින්න පුළුවන්, සමාන්තරාශ්‍රයක් දකින්න පුළුවන්, ෂඩාශ්‍රයක් දකින්න පුළුවන්. මෙම රූප වලින් තමයි විශ්මිදුවට මම කිව්වේ ද්විපාර්ශ්වික සම්මිතික රූප වෙන් කරලා සමමිති අක්ෂ ගණන ලියන්න කියලා. දැන් නිවසේ ඉන්න දුවල පුතාලා හැමෝටමත් පුළුවන් ඕගොල්ලන්ට මේ තිරේ දිස්වන රූප කොලයක ඇඳගෙන ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වනවද, සම්මිති අක්ෂ කීයක් තියෙනවද කියලා මේ වෙලාවෙම සොයන්න. එහෙම නේද? අපි එහෙනම් උත්සාහ කරලා බලමු. හරි. මට පේන විදිහට නම් මේ වෙනකොට විශ්මිදුව හොයාගෙන තියෙන පිළිතුරු නිවැරදි. අපි බලමු සාකච්ඡා කරද්දී සියලුම නිවැරදි පිළිතුරු ලබා දීලා තියෙනවද කියලා. දැන් මේ හැඩතලයට විශ්මිදුව අරගෙන තියෙන්නේ මෙන්න මේ වගේ සම්මිති අක්ෂයක්. ඒ කියන්නේ මේ හැඩතලයේ සමමිති ද්විපාර්ශ්වික සමමිතිය දක්වන විදිහට විශ්මිදුව සලකලා තියෙනවා නේද? අපි බලමු පිළිතුර හරිද කියලා. තවත් ඒ වගේ තල රූපයක් ගත්තොත් එහෙම මේ බලන්නකො මේ තල රූපයේ විශ්මිදුව ඇඳලා තියෙන සමමිති අක්ෂය. අපි කලින් ඍජුකෝණාශ්‍රය ගැන කතා කළත් නේද? මේ බලන්නකෝ විශ්මිදුව ඍජුකෝණාශ්‍රයේ සමමිති අක්ෂ දෙකක්ම ඇඳලා තියෙනවා. අපි ඍජුකෝණාශ්‍රයේ සමමිති අක්ෂයක් නොවන අවස්ථාවක් ගැන කලින් වතාවේ කතා කළා. මේ වෙලාවේ විශ්මිදුව හොයන්නේ සමචතුරස්‍රයක ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවද, සමචතුරස්‍රයේ සමමිති අක්ෂ කීයක් තියෙනවද කියලා. අක්ෂ කීපයක් නම් ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ සමමිතිය දක්වනවා කියලා තමයි සලකලා තියෙන්නේ නේද? මේ බලන්නකෝ විශ්මිදුව ලකුණු කරලා තියෙන අක්ෂ. මේ විතරක් නෙමෙයි තව ඕනෑම තල රූපයක් භාවිතා කරලා අපේ දුවල පුතාලට පුළුවන් ද්විපාර්ශ්වික සමමිතිය දක්වනවද නැද්ද කියලා බලන්න. මේ අතරම දුවල පුතාලා බලන්න අපේ පෙළ පොතේත් අපිට රූප කිහිපයක්ම දීලා තියෙනවා. 1.1 අභ්‍යාසයේ ද්විපාර්ශ්වික සමමිතිය දක්වනවද නැද්ද බලන්න. අපි පෙළ පොතේ අභ්‍යාසෙනුත් එක ගැටලුවක් සලකන්න බලාපොරොත්තු වෙනවා. අනිත් ගැටලුව වලත් බලන්න දීලා තියෙන තල රූපවල අපේ පෙළ පොතේ දැක්වෙන තල රූපවලත් ද්විපාර්ශ්වික සම්මිතිය දක්වන අවස්ථා තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. අපි මේ ක්‍රියාකාරකම කරන අතරතුරම. හරි, මේ වෙනකොට මං හිතන්නේ දුවල පුතාලත් මම ඉදිරිපත් කරපු රූප සටහන් ටික බලලා ඒ විදිහම රූප සටහන් නිවසේදී ඇඳගෙන ද්විපාර්ශ්වික සම්මිතිය සොයනවා ඇති. ඒ තල රූපවල එහෙම නේද? ඔබට පහසුවෙන්ම සමචතුරස්‍රයේ ඍජුකෝණාශ්‍රය සහ සමපාද ත්‍රිකෝණය නම් නිවසේදී ඇඳ ගන්න පුළුවන්.
හේතුව අපි දන්නවා සමචතුරස්‍රයක පාද 4ම දිගින් සමානයි. එතකොට අපිට දිගක් පළලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕගොල්ලෝ කැමති දිගක් දිග ලෙස අරගෙන ඒ දිගම පළලත් ලෙසත් අරගෙන රූප සටහන ඇඳ ගන්න පුළුවන්. ඇඳගෙන ඕගොල්ලන්ටත් පුළුවන් ඒ රූප සටහන් වල ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවාද කියලා බලන්න. හරි. විශ්මිතුව මේ වෙනකොට ක්‍රියාකාරකම අවසන් කරලා. හරි. අපි එහෙමනම් එක එක තල රූපය සලකලා බලමු. ඒවැ පිළිතුරු මොනවද කියලා. මේ තමයි මම විශ්මිතුවට දුන්න පළවෙනි තල රූපය. සමචතුරස්‍රයක්. එහෙම නේද? හරි. දුව කියන්නකෝ සමචතුරස්‍රයේ ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවද නැද්ද? දක්වනවා. ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවා. හරි. සමමිතිය අක්ෂ කීයක් දුවට අඳින්න පුළුවන් වුණාද? 4ක්. 4ක් අඳින්න පුළුවන් වුණාලු. අපි බලමුකෝ 4ක් තියෙනවද කියලා. මේ ආකාරයට එක සම්මිති අක්ෂයක් පුළුවන්. මේ ආකාරයට තවත් සමමිති අක්ෂයක් පුළුවන්. මේ ආකාරයට තවත් සම්මිති අක්ෂයක් දක්වන්න පුළුවන්. අවසානයේ මේ ආකාරයට තවත් සම්මිති අක්ෂයක් දක්වන්න පුළුවන්. දුවගේ පිළිතුර හරිය සමමිති අක්ෂ 4ක් දක්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරේ ඍජු කෝණාශ්‍රයක් ගැන. හරි. දුව කියන්න බලන්න ඍජු කෝණාශ්‍රය ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවද? එහෙම නැද්ද? දක්වනවා. හරි. එහෙමනම් අපි බලමු ඇත්තටම ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවද කියලා. ඔව්. එහෙම නේද? මේ එක සමමිති අක්ෂයක් මේ තවත් සමමිති අක්ෂය. එතකොට අපිට සමමිති අක්ෂ දෙකක් දක්වන්න පුළුවන් ඍජු කෝණාශ්‍රයක් සැලකීමේදී. ඊළඟට මේ තමයි මගේ තුන්වෙනි තල රූපය. මේ තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. හරි. විශ්මිතුව කියන්න බලන්න සමපාද ත්‍රිකෝණය ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවද එහෙම නැද්ද? ඔව් ටීචර්. ඔව් ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවා නේද? හරි. එහෙමනම් සමමිති අක්ෂ කීයක් ලබා ගන්න පුළුවන් වුණාද? 3ක්. 3ක්. අපි බලමුකෝ. 1යි 2යි 3යි. ඔව්. සමපාද ත්‍රිකෝණයක අපිට ද්විපාර්ශ්වික සම්මිතිය දක්වන සමමිති අක්ෂ 3ක් දකින්න පුළුවන්. එතකොට මේ තමයි මගේ 4 වෙනි රූපය. මේ තියෙන්නේ ත්‍රිකෝණයක් තමයි. හැබැයි මේ විෂම පාද ඇති ත්‍රිකෝණයක්. හරි. දැන් දුව මට කියන්නකෝ මෙම ත්‍රිකෝණය ද්විපාර්ශ්වික සම්මිතිය දක්වන ත්‍රිකෝණයක්ද? නෑ ටීචර්. මේ ත්‍රිකෝණය ද්විපාර්ශ්වික සම්මිතිය දක්වන්නේ නැහැ. එහෙමනම් එහි සම්මිති කක්ෂ තියෙන විදිහකුත් නැහැ. මේ තමයි මගේ 5 වෙනි රූපය. මෙම රූපය ගත්තාම ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවද එහෙම නැද්ද? දක්වනවා ටීචර්. ඔව්. සම්මිති අක්ෂ කීයක් තියෙනවද? 1යි. 1යි. බොහොම හොඳයි. මේ අපේ ඊළඟ රූප සටහන නේද? මෙම රූපය ගොඩක් අයට මං හිතනවා වරදින්නත් ඇති කියලා. අපි බලමු විශ්මිතුවට හරි ගියාද වැරදුනාද කියලා. මෙම රූපයේ ද්විපාර්ශ්වික සමමිතිය දක්වනවද? දක්වනවා ටීචර්. ඔව් මෙම රූපයේ ද්විපාර්ශ්වික සමමිතිය දක්වනවා. ඇයි මෙතන අපිට පේනවා මේ දිගට සමානව තමයි මම රූප සටහන දීලා තියෙන්නේ. ඒ නිසා අපිට මෙම රූපය හරියටම කොටස් දෙක එකමත් එක සම්පාත වෙන විදිහට නමන්න පුළුවන් රේඛාවක් ඔස්සේ. ඒ හින්දා මෙතන අපිට එක් සමමිති අක්ෂයක් දක්වන්න පුළුවන්. හරි. ඊළඟට ඉන්න වෘත්තයක්. වෘත්තය කියන්නේ ඔන්න විශේෂිත තල රූපයක්. දැන් විශ්මි කියන්නකෝ වෘත්තයේ ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවද නැද්ද? දක්වනවා ටීචර්. හරි. වෘත්තයත් ද්විපාර්ශ්වික සමමිතිය දක්වනවා. ඒ වගේම ද්විපාර්ශ්වික සම්මිතිය දක්වන සම්මිති අක්ෂ කීයක් විතර හම්බුණාද? රාශියක්. ඔව් රාශියක් තියෙනවා. අපිට ගණින්න බැරි තරමට සමමිති අක්ෂ තියෙනවා වෘත්තේ. මම ඉන් කිහිපයක් ඇඳලා පෙන්නන්නම්. මේ සියලුම සම්මිති අක්ෂ එහෙමනම් නෙමෙයි. මේ කොටසක් විතරයි. අපිට අඳින්න බැරි තරම් රාශියක් සම්මිති අක්ෂ තියෙනවා වෘත්තය සැලකුවහම. හරි. එහෙමනම් බලන්නකෝ මේ රූපය දුව කියන්න බලන්න මේ රූපයේ ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවද එහෙම නැද්ද? දක්වනවා ටීචර්. ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවා. එහෙම නේද? හරි. එහෙමනම් මේ තල රූපේ සම්මිති අක්ෂ කීයක් තියෙනවද පුතේ?
එකයි. ඔව් එක් සමමිති අක්ෂයයි අපිට දක්නට ලැබෙන්නේ. හරි. මේ රූපේ සලකන්නකෝ. දැන් මට කියන්න මේ මොකද්ද අපිට තියෙන්නේ සමාන්තර ආශ්‍රයක් නේද? එහෙමනම් දුව කියන්නකෝ බලන්න මේ සමාන්තර ආශ්‍රය ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවද නැද්ද? නෑ ටීචර්. ඔව් මෙම සමාන්තර ආශ්‍රය ද්විපාර්ශ්වික සම්මිතිය දක්වන්නේ නැහැ. හැබැයි පුතේ ඕගොල්ලෝ මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවනේ රොම්බසය. ඒ කියන්නේ පාද හතරම දිගින් සමාන වෙච්ච සමාන්තර ආශ්‍රය. රොම්බසේ නම් ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවා. හැබැයි සමාන්තර ආශ්‍රය ද්විපාර්ශ්වික සම්මිතිය දක්වන්නේ නැහැ. අවසානයේම මට තියෙනවා සවිදි ෂඩාශ්‍රයක්. සවිදි කියන්නේ පුතේ පාද සියල්ල දිගින් සමාන වෙච්ච ෂඩාශ්‍රයක්. ෂඩාශ්‍රයක් කිව්වහම පාද 6ක් තියෙනවනේ. හරි. දුව මට කියන්න මේ සවිදි ෂඩාශ්‍රය ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවද නැද්ද? දක්වනවා ටීචර්. ඔව් සවිදි ෂඩාශ්‍රය ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවා. සම්මිති අක්ෂ කීයක් දුවට අඳින්න පුළුවන් වුණාද? 6ක්. 6ක්ලු. අපි බලමුකෝ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔව් දුවගේ උත්තරේ හරි නේද? ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවා. ඒ වගේම සමමිති අක්ෂ 6ක් අපිට දක්නට ලැබෙනවා. හරි. එහෙමනම් අපිට අපේ වගුව සම්පූර්ණ කරන්න පුළුවන්. අපි සමචතුරාශ්‍රය සැලකුවහම ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවා. සම්මිති අක්ෂ 4යි. ඍජුකෝණාශ්‍රයක් සැලකුවහම ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවා. සමමිති අක්ෂ 2යි. සමපාද ත්‍රිකෝණයක් සැලකුවහම ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවා. සම්මිති අක්ෂ 3යි. හරි ඊළඟට විෂම පාද ත්‍රිකෝණය සැලකුවහම විෂම පාද ත්‍රිකෝණය ද්විපාර්ශ්වික සම්මිතිය දක්වන්නේ නැහැ. අපි හේතුව කතා කළා කලින්ම. ඊළඟට අපේ ඊළඟ රූපේ සටහන සැලකුවහම ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවා. අපිට සම්මිති අක්ෂ 1ක් ලැබුණා. ඊළඟට තියෙන රූපේ සැලකුවහම ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවා. සමමිති අක්ෂ 1යි. ඊළඟට අපිට තියෙන වෘත්තය සැලකුවහම ද්විපාර්ශ්වික සම්මිතිය දැක්වුවා. හැබැයි අපිට සම්මිති අක්ෂ ගණනය කරන්න බැරි තරමටම ලැබුණා. ඊළඟට අපේ 8 වෙනි රූපයේ සැලකුවහම ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවා. අපිට තියෙන්නේ එක සමමිති අක්ෂයයි. 9 වෙනි රූපේ අපිට තිබුණේ සමාන්තරාශ්‍රයක්. සමාන්තරාශ්‍රය ද්විපාර්ශ්වික සම්මිතිය දැක්වේ නැහැ. අවසාන රූපේ අපිට තිබුණේ සවිදි ෂඩාශ්‍රයක්. සවිදි ෂඩාශ්‍රය ද්විපාර්ශ්වික සම්මිතිය දැක්වුවා. සම්මිති අක්ෂ 6ක් අපිට ලැබුණා. හරි. දැන් එතකොට දුවල පුතාලා මේ වෙනකොට දන්නවා ද්විපාර්ශ්වික සම්මිතිය සහිත රූප සටහන් හඳුරගන්නේ කොහොමද කියලා. ඒ වගේම ද්විපාර්ශ්වික සමමිතිය සහිත රූප සටහන් වල සමමිති අක්ෂය ඇඳගන්නේ කොහොමද කියන එක මේ වෙනකොට දුවල පුතාලා හොඳටම දන්නවා. එහෙමනම් අපි පොඩි ගැටලුවකට යමු වෙමුද? මෙම ගැටලුව 7 ශ්‍රේණියේ ගණිතය පෙළ පොතේ 1.1 අභ්‍යාසය, ඒ කියන්නේ පිටු අංක 4 තියෙන පළවෙනි ගැටලුව. දැන් ගෙදර ඉන්න දුවල පුතාලට අපේ ගණිතයේ පෙළ පොත අපේ අතේ තියෙනවනේ. අපි බලමු මේ ගැටලුව මොකක්ද කියලා. පහත දැක්වෙන රූප අතුරින් ද්විපාර්ශ්වික සමමිති අක්ෂයක් නිවැරදිව ඇඳ ඇති රූප තෝරා ඒවායේ අක්ෂර ලියන්න. අපිට A සිට L දක්වා තල රූප කිහිපයක්ම දක්වලා තියෙනවා. මෙම තල රූප ඇසුරෙන් මේ ලකුණු කරලා තියෙන අක්ෂ ද්විපාර්ශ්වික සමමිතිය දක්වන සමමිති අක්ෂද නැද්ද කියන එකයි තමයි අපිට තෝරන්න තියෙන්නේ. ප්‍රශ්න ටික අපි යොමු කරමු බලන්න විශ්මිදුවට. හරි. පළවෙනි ප්‍රශ්නේ ගන්නකෝ. අපිට පේන්නේ මොකද්ද? ඔයාට පේන හැඩතලය මොකද්ද කියන්නකෝ පුතේ? ත්‍රිකෝණයක්. ඔව් ත්‍රිකෝණයක්. හැබැයි විශේෂ ත්‍රිකෝණයක්. සම ද්විපාද ත්‍රිකෝණයක්. එතකොට මේ ඇඳලා තියෙන කඩිර ඔස්සේ ඒ සමද්විපාද ත්‍රිකෝණය නැමුවොත් එහෙම හරියටම එකිනෙක සම්පාත වෙන විදිහට නමා ගන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ ද්විපාර්ශ්වික සමමිතිය දක්වයිද? ඔව් ටීචර් දක්වනවා. ඔව් ද්විපාර්ශ්වික සමමිතිය දක්වනවා. ඔව් ඊළඟ රූපය බලමු. B
අකුරෙන් දක්වලා තියෙන තල රූපය. දුව කියන්න බලන්න මොකද්ද මේ තල රූපය? ඍජුකෝණාශ්‍රය. ඕ B අකුරෙන් දක්වලා තියෙන්නේ ඍජුකෝණාශ්‍රයක්. එහෙමනම් මේ දක්වලා තියෙන්නේ එහි සමමිති අක්ෂයක්ද නැද්ද? දක්වලා තියෙන සමමිති අක්ෂයක්. ඔව් පුතේ දක්වලා තියෙන්නේ සමමිති අක්ෂයක්. එහෙනම් C රූපයට හැරිමු අපි. C රූපයේ රොම්බසයක්. ඔව් පුතා කියන්න බලන්න මේ C රූපයෙන් දක්වලා තියෙන රොම්බසේ මේ ඇඳලා තියෙන්නේ සමමිති අක්ෂයක්ද නැද්ද? ඔව් ටීචර් ඒක සමමිති අක්ෂයක්. ඔව් පුතේ හරියටම හරි. ඒ දක්වලා තියෙන්නේ සමමිති අක්ෂයක්. හරි. එතකොට D රූපයේ සැලකුවාම අපේ කඩේරෙන් දක්වලා තියෙන රේඛාව පොඩ්ඩක් වෙනස් විදිහකට ඇඳලා තියෙන්නේ. දුව මොකද හිතන්නේ? ඒ කඩේරෙන් දක්වලා තියෙන්නේ සමමිති අක්ෂයක්ද එහෙම නැද්ද? නෑ ටීචර් ඒක සමමිති අක්ෂයක් නෙමෙයි. ඕ ඒක සම්මිති අක්ෂයක් නෙමෙයි නේද? E රූපේ බලන්න. E රූපේ දක්වලා තියෙන්නේ සමමිති අක්ෂයක්ද? නෑ ටීචර්. ඔව් ඒකත් සමමිති අක්ෂයක් වෙන්නේ නැහැ. F රූපේ දක්වලා තියෙන්නේ ඍජුකෝණාශ්‍රයක්. අපි කලිනුත් මේ අවස්ථාව කතා කරා. මේ අවස්ථාව විදිහට අපි කලිනුත් කතා කළා මේ සමමිති අක්ෂයක් නෙමේ දක්වලා තියෙන්නේ කඩේරි වලින්. ඒ වගේම G රූපේ අපිට සමචතුරස්‍රයක් දක්නට ලැබෙනවා. දුව කියන්නකෝ මේ දක්වලා තියෙන සම්මිති අක්ෂයක්ද? ඔව් ටීචර්. ඔව් මේ දක්වලා තියෙන්නේ සමමිති අක්ෂයක්. අපි ගත්තොත් H රූපය. H රූපේ මේ තියෙන්නේ සම්මිති අක්ෂයක්ද? ඔව් ටීචර් ඒක සමමිති අක්ෂයක්. ඔව් මේ දක්වලා තියෙන්නේ සමමිති අක්ෂයක්. එහෙම නේද? අපි කලිනුත් කතා කරා අපි දන්නා තල රූප විතරක් නෙමෙයි නොදන්නා තල රූප වලත් ද්විපාර්ශ්වික සම්මිතිය අපිට මේ වෙනකොට මැනගන්න පුළුවන්. අපි දන්නවා සමමිති අක්ෂයේ දෙපස කොටස් දෙක හැඩේනොත් සමාන වෙන්න ඕනේ වර්ගඵලයෙන්ොත් සමාන වෙන්න ඕනේ කියලා. දැන් අපි H රූපය ගත්තාම මේක අපි දන්නා තල රූපයක් එහෙම නෙමෙයි. ඒ වුණාට බලන්නකෝ සමමිති අක්ෂයේ දෙපස කොටස් දෙක හැඩේනුයි වර්ගඵලයෙන්ුයි සමාන වෙනවා. එතකොට I රූපය ගත්තාම I රූපය අපිට ද්විපාර්ශ්වික සම්මිතිකව අඳින්න පුළුවන්. නමුත් දැන් මේ අපිට මෙහි කඩේරකින් දක්වලා තියෙන අක්ෂය නම් සමමිති අක්ෂයක් වෙන්නේ නැහැ. J රූපෙන් අපිට දක්වලා තියෙන වෘත්තයක් අපි කලිනුත් කතා කරා වෘත්තයක සමමිති අක්ෂ ඕනෑ තරම් අඳින්න පුළුවන් කියලා. ඒ නිසා මේ ඇඳලා තියෙන්නේ එක් සමමිති අක්ෂයක්. සම්මිති අක්ෂයේ දෙපසම කොටස් දෙක හැඩේනුයි වර්ගඵලයෙන්ුයි සමාන වෙනවා. අපි K රූපේ බලමු. විශ්මිදුව කියන්නකෝ K රූපේ දක්වලා තියෙන සමමිති අක්ෂයක්ද? ඔව් ටීචර්. ඔව් K රූපයෙන් දක්වලා තියෙන්නේ සමමිති අක්ෂයක්. එතකොට අවසානම රූපය L රූපය. L රූපේ දැක්වෙන්නේ සම්මිති අක්ෂයක්ද? ඔව් ටීචර් ඒක සමමිති අක්ෂයක්. ඔව් L රූපයෙන් දක්වලා තියෙන්නේ සමමිති අක්ෂයක්. හරි. එහෙමනම් අපි දැන් සාකච්ඡා කරානේ පිළිතුරු ටික. දැන් නිවසේ ඉන්න දුවල පුතාලන් තමන්ගේ පිළිතුරු හරිද වැරදිද කියලා ලකුණු කරගත්තද? මම හිතනවා දුවල පුතාලා හැමෝම හරි විදිහටම පිළිතුරු දෙන්න ඇති කියලා. හරි. දැන් ඊළඟට අපි ද්විපාර්ශ්වික සම්මිතිය ඇති තල රූප කිහිපයක් නිර්මාණය කරන්නයි හදන්නේ. ඒකටත් අපි ගාව තියෙන පොඩි ක්‍රියාකාරකමක්. දැන් මම විශ්මිදුවට ඒ ක්‍රියාකාරකමට යොමු වෙන්න කියලා තමයි කියන්න සූදානම් වෙන්නේ. මේ ක්‍රියාකාරකමට අපිට ඕන කරන්නේ කඩදාසියක් ඒ වගේම කතුරක්. දැන් වර්ණ කඩදාසි භාවිතයෙන් තමයි අපි මේ ක්‍රියාකාරකම කරන්න සූදානම් වෙන්නේ. අපි ක්‍රියාකාරකමේ දීලා තියෙන උපදෙස් ටික කියවලා බලමු මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා. ඕනෑම හැඩයක් ඇති කඩදාසියක් සහ කතුරක් සපයා ගන්න. කඩදාසිය ඕනෑම ආකාරයකට දෙකට නමා ගන්න. නැමුම්දාරයේ කොටසක් රූපයට ඇතුළත් වන පරිදි කඩදාසි පත්‍ර කොටස් දෙකම ඇතුළත් වන කොටසේ ඕනෑම හැඩයක් ඇඳ ගන්න. ඇඳගත් හැඩය කපා ගන්න. කපාගත් හැඩය දිග හරින්න. හරි. එහෙමනම් මොකද්ද අපිට කරන්න කියලා තියෙන්නේ? දීලා තියෙන කඩදාසිය ඕනෑම හැඩයක වෙන්න පුළුවන්. එම කඩදාසිය කොටස් දෙකක් එකමත් එක පිහිටන විදිහට නමා ගන්න කියලා තියෙන්නේ. විශ්මිදුව නමා ගන්නකො බලන්න දීලා තියෙන කඩදාසිය. අපි දැන්
සම්මිතිය දක්වන තල් රූපයක් නිර්මාණය කරන්න යන නිසා දැන් අපිට සපයලා තියෙන කඩදාසිය හරියටම සම්පාත වෙන විදිහට නවා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි මේ බලන්නකෝ විශ්මිදුව නවාගත්ත කඩදාසියේ නැමුම් ධාරය තියෙන කොටස ඇතුළත් වෙන විදිහට ඕනෑම හැඩතලයක් නැත්නම් කියනවා නම් තල රූපයක් ඇඳ ගන්න කියලා කියනවා. විශ්මිදුව ඇඳ ගන්නකො බලන්න ඔයා කැමති හැඩතලයක් ඔය නැමුම් ධාරය ඇතුළත් වෙන විදිහට. හරි. දැන් නිවසේ ඉන්න අපේ දුවලටත් පුළුවන් කඩදාසියක් සපයගෙන අපි මේ කියන උපදෙස් වලට අනුව මේ ක්‍රියාකාරකමට අපිත් එක්කම සම්බන්ධ වෙන්න. දුවලටත් පුළුවන් කඩදාසිය දෙකට නමාගෙන කඩදාසියේ නැමුම් ධාරය ඇතුළත් වෙන විදිහට ඕනෑම හැඩතලයක් ඇඳ ගන්න. හරි. විශ්මිදුව නම් මේ වෙනකොට හැඩතලය ඇඳගෙන අවසానයි. මේ තියෙන විශ්මිදුව ඇඳගත්ත හැඩතලය ඕනෑම හැඩතලයක් අපිට ඇඳ ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට උපදෙස් දීලා තියෙන්නේ එම හැඩතලයේ ධාරය දිගේ කපා ඉවත් කරගන්න කියලා. කතුරක් භාවිතයෙන් විශ්මිදුව එහෙනම් ඒ හැඩතලය කපලා ඉවත් කරගන්න. ඒ වගේම නිවසේ ඉන්න අපේ දුවල පුතාලා ඕගොල්ලන්ගේ කඩදාසි වල ඇඳගත්ත හැඩතලය කපලා ඉවත් කරගන්න අපි ක්‍රියාකාරකමේ ඊළඟ කොටසට යොමු වෙන්න කලින්. දැන් මේ අවස්ථාවේ අපි ඇඳින හැඩතලය පුතේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ පාසලේ ඉගෙන ගත්ත තල රූපයක්ම වෙන්න ඕනේ නෑ. ඕගොල්ලෝ කැමති ඕනෑම හැඩතලයක් වෙන්න පුළුවන්. ඒ වගේම වර්ණ කඩදාසියක් ළඟ නැති වුණත් ගැටලුවක් නෑ. ඕනෑම කඩදාසියක අපිට මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන්. වඩා වර්ණවත් වෙන්න තමයි මම කිව්වේ වර්ණ කඩදාසියක් භාවිතා කරන්න කියලා. දැන් මේ වෙනකොට විශ්මිදුව හැඩතලය කපාගෙන අවසానයි. අපි බලමු විශ්මිදුව කපාගත්ත හැඩතලය මොකක්ද කියලා. හරි. මෙන්න මේ හැඩතලය දැන් විශ්මිදුව කපාගෙන ඉවත් කරගත්තා. එහෙමනම් ඊළඟට අපි කියනවා එම නැමුම දිග හරින්න කියලා. මෙන්න බලන්න අපිට එක වගේ සමාන හැඩයෙන් යුත් සමාන වර්ගඵලයෙන් යුත් කොටස් දෙකක් ලැබුණා මෙම නැමුම් ධාරය දෙපස. එහෙමනම් නැමුම් ධාරය ගෙදර ඉන්න දුවල පුතාලත් අඩිගුරුලක් තියලා අඩිකෝදුවක් භාවිතයෙන් කඩීරකින් දක්වන්නකො බලන්න. හරි. දැන් එතකොට මේ කඩීරට අපි මොකද්ද කියන නම? විශ්මිදුව කියන්නකෝ මේ කඩීරට මොකද්ද අපි කියන නම? සමමිති අක්ෂ. ඔව් මේ අපි කපා වෙන් කරගත්ත නැත්නම් අපි මේ නිර්මාණය කරගත්ත ද්විපාර්ශ්වික සමමිතික තල රූපයේ සමමිති අක්ෂය තමයි මේ කඩීරින් දැක්වේ. බොහොම හොඳයි. එතකොට දැන් දුවල පුතාලා දන්නවා ද්විපාර්ශ්වික සමමිතිය දක්වන තල රූපයක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මම හිතනවා මීටත් වඩා ලස්සන තල රූප අපේ දුවල පුතාලා අපේ නිවසේ ඉන්න දුවල පුතාලා නිර්මාණය කරගන්න ඇති කියලා. මේ බලන්නකෝ මම ඔයාලට නිර්මාණය කරගෙන ආවා තල රූප කිහිපයක්ම. මේ ද්විපාර්ශ්වික සමමිතිය දක්වන තල රූප. ඒ හැම තල රූපයකම මම දක්වලා තියෙනවා සමමිති අක්ෂය. හරි. ඒ වගේම අපි දැන් තවත් ක්‍රියාකාරකමකට යමු වෙමු. මේ ක්‍රියාකාරකමේදී අපිට අවශ්‍ය කරන්නේ කඩදාසියක් සහ කතුරක්. හරි. මම පියවරෙන් පියවර ඉදිරිපත් කරන්නම්. අපේ විශ්මිදුව වගේම නිවසේ ඉන්න දුවල පුතාලා මේ පියවර මේ විදිහටම අනුගමනය කරලා අපි ඉක්මනට ක්‍රියාකාරකම කරමු. හරි. අපි දැන් වර්ණ කඩදාසියක් භාවිතා කරමුකෝ. වර්ණ කඩදාසියක්ම වෙන්න ඕනේ නැහැ. අපිට ඕනෑම කඩදාසියක් භාවිතා කරන්න පුළුවන්. කලින් ක්‍රියාකාරකමේ වගේම මෙම නැවත වරක් ඔය කඩදාසිය දෙකට නවන්නකෝ පුතේ. හරි. දැන් කලින් ක්‍රියාකාරකමේ නම් අපි කඩදාසිය දෙකට නැමුවා. නැමුම් ධාරය ඇතුළත් වෙන විදිහට රූප සටහනක් ඇඳා. නමුත් දැන් අපි කඩදාසිය නැවත වරක් දෙකට නමන්නයි සූදානම් වෙන්නේ. හරි.
දැන් විශ්මිදුව නම් කඩදාසිය නැවත වරක් දෙකට නවලා අවසానයි. ගෙදර අපේ නිවසේ ඉන්න දුවල පුතාලත් එහෙම ඇති කියලා මම හිතනවා. දැන් පුතේ මෙම නැමුම් දාර සියල්ල එක්කාසු වෙන මේ ශීර්ෂයෙන් අල්ලගෙන මේ කියන්නේ මෙම ශීර්ෂය ඇතුළත් වෙන විදිහට ඕගොල්ලෝ කැමති රූප සටහනක් තල රූපයක් ඇඳ ගන්න තමයි ඕනේ. විශ්මිදුවත් අඳින්නකො බලන්න කැමති තල රූපයක් මෙම නැමුම් ශීර්ෂය ඇතුළත් වෙන විදිහට. මම කලින් කිව්වා වගේම අපි පාසලේදී ඉගෙන ගත්ත තල රූපම වෙන්න ඕනේ නැහැ. ඕනෑම තල රූපයක් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ ඇඳගත් තල රූපය කතුරක් භාවිතයෙන් කපලා ඉවත් කරගන්න එක. විශ්මිදුව නම් ඉක්මනින්ම කපනවා. මං හිතන්නේ නිවසේ ඉන්න අපේ දුවදරුවෝ ඊටත් ඉක්මනින් ඊටත් වඩා ලස්සන තල රූප මේ වෙලාවේ ඇඳලා කතුරෙන් කපලා ඉවත් කරනවා ඇති. අපි මේ කලින් ක්‍රියාකාරකමෙත් පුතේ ඒ වගේම මේ ක්‍රියාකාරකමුණුත් අපි බලාපොරොත්තු වෙන්නේ ද්විපාර්ශ්වික සමමිතික තල රූප නිර්මාණය පිළිබඳව පුතාලව දැනුවත් කරන්න. අපි කොහොමද ලස්සන ද්විපාර්ශ්වික සමමිතික තල රූප නිර්මාණය කරන්න කියලා දැනගන්න එක තමයි මෙම ක්‍රියාකාරකම් දෙකේම අරමුණ. හරි. විශ්මිදුව නම් කපා ඉවත් කරගත්තා. දැන් තියෙන්නේ අපේ නැමුම් සියල්ල දිගාරින්න. ඔන්න එක නැමුමක් දිගහැරියා. මෙන්න තව නැමුමක් දිගහැරියා. බලන්නකෝ. දැන් නැමුම් දාර කීයක් තියෙනවද? 1යි 2යි. ඒ කියන්නේ පුතේ අපිට මේ ද්විපාර්ශ්වික සමමිතිය දක්වන තල රූපයේ සමමිති අක්ෂ දෙකක් දකින්න පුළුවන්. එක් සමමිති අක්ෂයක් අනිත් සමමිති අක්ෂයක්. හරි දුව එහෙනම් ඉක්මනින් සමමිති අක්ෂ දෙක ලකුණු කරන්නකෝ. අඩි කෝදුව පාවිච්චි කරලා හොඳට පැහැදිලි පෑනකින් හෝ පැන්සලකින් සමමිති අක්ෂ දෙක ලකුණු කරන්නකෝ. හරි. මේ තියෙන්නේ අපේ දුව ලකුණු කරගත්ත සමමිති අක්ෂ දෙක. හරි. නිවසේ ඉන්න අපේ දුව පුතා මේ වෙනකොට සමමිති අක්ෂ ලකුණු කරලා අපේ ක්‍රියාකාරකම අවසන් කරලා ඇති කියලා මම හිතනවා. හරි. එහෙමනම් අපි දන්නවා ද්විපාර්ශ්වික සම්මිතිය සහිත තල රූප කොහොමද නිර්මාණය කරගන්නේ? සමමිති අක්ෂ එකක්, සමමිති අක්ෂ දෙකක් සහිත තල රූප කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මේ බලන්නකෝ. මමත් තල රූප ටිකක් අරගෙන ආව ඔයාලට පෙන්වන්න සමමිති අක්ෂ දෙකක් සහිත ද්විපාර්ශ්වික සමමිතික තල රූප. හරි. දැන් අපි කරන්න යන්නේ ඊටාම විනෝදාත්මක ක්‍රියාකාරකම. අපිට මේ සඳහා තමයි අර මම කලින් කිව්ව තීන්ත අවශ්‍ය වෙන්නේ. දැන් අපි දැන් මම විශ්මිදුවට සපයලා තියෙනවා සුදු කඩදාසියක්. ඒ වගේම වර්ණ 4ක තීන්ත. අපිට වර්ණ කැමැති සංඛ්‍යාවක තීන්ත සපයා ගන්න පුළුවන්. මම නැවත වරක් පියවරෙන් පියවර කියන්නම් අපි කරන්න ඕනේ මොනවද කියලා. එතකොට අපේ නිවසේ ඉන්න දරුවෝ අපිත් එක්කම මෙම ක්‍රියාකාරකම කරන්න. හරි. දැන් ඔය සපයලා තියෙන කඩදාසිය හරියටම කොටස් දෙකක් වෙන විදිහට කොටස් දෙක එක්කමත් එක සම්පාත වෙන විදිහට දෙකට නවන්නකො බලන්න. හරි. එහෙමනම් දැන් ආයි ඒ නැමුම ඔස්සේ දිගෑරලා අපි සපයලා තියෙන වර්ණ භාවිතා කරලා එක් පැත්තක ඒ කියන්නේ පුතේ දැන් මේ නැමුම ඔස්සේ දිගෑරියාම පුතේ මෙන්න මේ නැමුම් රේඛාව ආසන්නයට වෙන්න තමයි ඕගොල්ලෝ තීන්ත භාවිතා කරලා ඕගොල්ලෝ කැමති රූපය ඇඳ ගන්න ඕනේ. අපි විශ්මිදුවට කියමු දීලා තියෙන තීන්ත භාවිතා කරලා එයා කැමති රූපයක් ඇඳ ගන්න කියලා. ඊට පස්සේ රූපය ඇඳගෙන නැවත ඒ නැමුම ඔස්සේ අපේ කඩදාසිය දෙකට මැදින් නමන්න ඕනේ. නමලා අපේ අර ඇඳගත්ත රූපය ඉතිරි කඩදාසියේ නැත්තම් නැමුමෙන් අනිත් පැත්ත කොටසේ සනිටුහන් වෙන විදිහට හොඳින් කඩදාසිය පිරිමදින්න තමයි ඕනේ.
හරි විශ්මිදුව එහෙමනම් බලමුකෝ බලන්න විශ්මිදුව මොකක්ද අඳින්න යන්නේ කියලා. මෙතනදී අපි දන්න ඉදිනදා ජීවිතේ හැඩතලයක්ම වෙන්න ඕනෙත් නැහැ. නැත්නම් චිත්‍රයක් වෙන්න ඕනෙත් නැහැ. ඔයගොල්ලෝ කැමති විදිහට රටාවක් මවන්නයි ඕනේ තීන්ත භාවිතා කරලා. ඔයගොල්ලෝ නිකම්ම තීන්ත ආලේප කරත් අපි නැවත කඩදාසිය දෙකට මැදින් නවලා පිරිමැද්දෙන් පස්සේ අලංකාර රටාවක් මැවෙන්නත් ඉඩ තියෙනවා. අපි බලමුකෝ අපි අවසානයේ ලබන තල රූපය මොකක්ද කියලා. විශ්මිදුව නම් ඉක්මනින්ම එයාගේ තල රූපේ නිර්මාණය කරගන්න වගේ යන්නේ. හරි. එහෙමනම් දැන් අපි කඩදාසිය දෙකට මැදින් නමලා හොඳින් පිරිමදිමු. එතකොට අපි නැමුම් රේඛාවෙන් එක් කොටසක විතරයිනේ අපේ තීන්ත ආලේප කරේ. එතකොට අනිත් කොටසෙත් හොඳින් ඒ තීන්ත පැල්ලම වැදෙන විදිහට හොඳින් පිරිමදින්නයි ඕනේ. හරි. එහෙමනම් ඊට පස්සේ අපිට තියෙන්නේ මෙම කඩදාසිය නැවත දිගෑරලා බලන්න අපිට නිර්මාණය වෙච්ච ද්විපාර්ශ්වික සමමිතික තල රූපය මොකක්ද කියලා. එහෙනම් දිගෑරලා බලමු පුතේ. මේ බලන්නකෝ විශ්මිදුව නිර්මාණය කරගත්ත ද්විපාර්ශ්වික සමමිතික තල රූපය. ලස්සනයි නේද? අපේ ගෙදර ඉන්න දුවල පුතාලා මීටත් වඩා ලස්සන ද්විපාර්ශ්වික සමමිතික තල රූප නිර්මාණය කරගෙන ඇති කියලා මම හිතනවා තීන්ත භාවිතා කරලා. දැන් තාම මේ තල රූපය වේලිලා නැති හින්දා අපිට සමමිති අක්ෂය නම් අදින්න අමාරුයි. නමුත් මේ නැමුම් රේඛාව ඔස්සේ අපිට පුළුවන් මෙම නිර්මාණය වේලුණෙන් පස්සේ සමමිති අක්ෂයත් ලකුණු කරන්න. දැන් එතකොට ඒ ක්‍රියාකාරකමින් අපි දැනගත්තා ද්විපාර්ශ්වික සම්මිති රූපයක් නිර්මාණය කරගන්න ආකාරය. මේ බලන්නකෝ මමත් තව ද්විපාර්ශ්වික සම්මිති රූපයක් ඕගලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. හරි. අපේ පාඩමේ අවසාන කොටසට තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. අවසානයේම අපිට තියෙන්නේ ද්විපාර්ශ්වික සමමිතික තල රූප ඇඳගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. හරි. එහෙමනම් බලන්න පුතේ මම මේ ඉදිරිපත් කරලා තියෙන රූප සටහන දිහා. මෙම රූප සටහනේ ඕගලන්ට පේනවද A B C කියලා ශීර්ෂ නම් කරලා තියෙනවා. ඒ වගේම A dash B dash C dash කියලා ශීර්ෂ වර්ගයක් තියෙනවා. දැන් බලන්න අපේ සමමිති අක්ෂයේ සිට A ලක්ෂයට නැත්නම් A ශීර්ෂයට තියෙන දුරමයි නේද සමමිති අක්ෂයේ සිට A dash ශීර්ෂයටත් තියෙන්නේ. එහෙමනම් බලන්න සමමිති අක්ෂයේ සිට B ශීර්ෂයට තියෙන දුරමයි නේද සමමිති අක්ෂයේ සිට B dash ටත් තියෙන්නේ. එහෙමනම් මට කියන්න පුළුවන් පුතේ A කියන ශීර්ෂයට අදාළ අනුරූප ශීර්ෂය තමයි A dash. B කියන ශීර්ෂයට අදාළ අනුරූප ශීර්ෂය තමයි B dash. C කියන ශීර්ෂයට අදාළ අනුරූප ශීර්ෂය තමයි C dash. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන්. අපේ සමමිති අක්ෂයේ ඔස්සේ අපි පරාවර්ත කොලයක් තැබුවොත් එහෙම අපිට පෙනෙන ආකාරයට අපේ රූපේ ABC ලෙස නම් කරලා තියෙන ශීර්ෂ තියෙන කොටස අපිට පෙනෙන පරාවර්ත කොලය ඇසුරින් අපිට පෙනෙන ආකාරයට රූප සටහන තමයි A dash B dash C dash ශීර්ෂ ඇසුරින් අපි ඇඳලා තියෙන්නේ. එහෙමනම් අපි බලමු රූප සටහන් තල රූප කිහිපයක් දුන්නොත් එහෙම ඕගලන්ට පුළුවන් වේද කියලා එම තල රූප සම්පූර්ණ කරලා ද්විපාර්ශ්වික සම්මිතිය දක්වන තල රූප ලෙස රූප සටහන් සම්පූර්ණ කරගන්න. ඔන්න එහෙනම් ක්‍රියාකාරකම. විශ්මිදුවට මම දීලා තියෙනවා තල රූප 6ක් සහිත කඩදාසියක් ක්‍රියාකාරකමක්. අපි බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. පහත එක් රූපයේ තද කළු පැහැති රේඛාව මත පරාවර්ත කඩදාසි තැබූ විට පෙනෙන අයුරින් තල රූපය සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ හැම රූපයකම AB ලෙස නම් කරලා තියෙනවා තද කළු පැහැති රේඛාවක්. ඒ රේඛාව ඔස්සේ පරාවර්ත කොලයක් තැබුවොත් කොහොමද අපිට
මෙම තල රූපේ ඉතිරි කොටස පෙනෙන්නේ කියලා තමයි අඳින්න ඕනේ. එහෙනම් විශ්මිදුව ඉක්මනින් පටන් ගන්න අපි තල රූප 6ම සම්පූර්ණ කරමු. විශ්මිදුව අඳිනකන් අපි ඒ තල රූප දිහා බලමු. මේ බලන්නකෝ. මේ තල රූපත් සම්මිති අක්ෂය දීලා තියෙන්නේ සිරස් සහ තිරස් රේඛා. එහෙම නේද? එතකොට අපිට හරි පහසුයි ඉතිරි කොටස කොහොමද අඳින්නේ කියලා මේ AB රේඛාව ඔස්සේ පරාවර්ත කඩදාසියක් තිබ්බා නම් එහෙම ඉතිරි කොටස අපිට කොහොමද පෙනෙන්නේ කියලා අඳින්න අපිට හරිම පහසුයි. හැබැයි මේ වගේ AB අක්ෂය සිරස් හෝ තිරස් රේඛාවක් නෙවෙන අවස්ථාවලදී නම් පොඩ්ඩක් විතර අපහසුයි. නමුත් අපිට ඒත් හොඳින් කල්පනා කරලා බැලුවොත් මේ තල රූප වල ඉතිරි කොටස ඇඳ ගැනීම පහසු වෙනවා. නේද? අපි කලින් මතක් කරමු අර A අනුරූප ශීර්ෂය අපි A' කියලා නම් කරේ. ඒ වගේ පහසු ක්‍රමයක් තමයි මේ එක් ශීර්ෂවලට ඕගලන්ට පුළුවන් A B C D හරි ඕගොල්ලෝ කැමති විදිහට නම් කරගන්න. එතකොට ඊට සමාන දුරකින් ඒ කියන්නේ සමමිති අක්ෂයට සිට අපි හිතමු මේම ලක්ෂය A කියලා. ඒ ලක්ෂයට ඇති දුරට සමාන දුරකින් අනෙක් පස පිහිටන්නේ A' ලක්ෂය. ඒ විදිහට ඕනෑම ක්‍රමයක් භාවිතා කරලා පුතාලට පුළුවන් මෙම රූප සටහන් සම්පූර්ණ කරන්න. හරි. මේ වෙනකොට විශ්මිදුව නම් සම්පූර්ණ කරලා තියෙනවා එයාගේ තල රූප සියල්ලම. මේ බලන්නකෝ විවිධ ක්‍රම භාවිතා කරලා තියෙනවා එයා පිළිතුරු හොයන්න. එහෙම නේද? කෝ බලන්න පිළිතුරු හරිද කියලා. පළවෙනි රූපේ හරි. දෙවෙනි රූපෙත් පිළිතුරු හරි. තුන්වෙනි රූපෙත් එහෙමම තමයි. හතරවෙනි රූපේ, පස්වෙනි රූපේ, හයවෙනි රූපේ. ඔව් විශ්මිදුව ගැටලු 6ටම නිවැරදිව පිළිතුර ලබා දීලා තියෙනවා. ඉතා හොඳයි විශ්මිදුව. ක්‍රියාකාරකම සාර්ථකව නිම කරලා තියෙනවා. හරි. එහෙමනම් දරුවනේ අපි සාරාංශ කරලා බලමු මොනවද අද අපි ඉගෙන ගත්තේ කියලා. අපි මුලින්ම ඉගෙන ගත්ත පුතේ තල රූපයක් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක සම්පාත වන කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපය ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් ලෙස හඳුන්වනවා කියලා. ඊළඟට අපි ඉගෙන ගත්තා එම නැමුම් රේඛාව එම රූපයේ සමමිති අක්ෂයක් වෙනවා කියලා. අවසානයේ අපි ද්විපාර්ශ්වික සමමිතිය දක්වන තල රූප නිර්මාණය කරන්න ඉගෙන ගත්තා. සමමිති අක්ෂ අඳින්න ඉගෙන ගත්තා. අවසානයේදීම ද්විපාර්ශ්වික සම්මිතික රූපය අඳින්නත් අපි ඉගෙන ගත්තා. හරි. එහෙමනම් මම හිතනවා අද අපේ පළවෙනි පාඩම අපේ දුවල පුතාලට ඉතා පැහැදිලි වුණා කියලා. එහෙමනම් දැන් ඔයාලට තියෙනවා පොඩි රාජකාරියක් කරන්න. ඒක තමයි අපේ පළවෙනි පාඩම යටතේ පෙළ පොතේ දීලා තියෙනවා අපිට අභ්‍යාස කිහිපයක්. එහෙමනම් අපි අද ඉගෙන ගත්ත දේවල් දුවල පුතාලට හොඳටම තේරුණාද බලා ගන්න පුළුවන්. ඒ අභ්‍යාස සියල්ලම නිවසේදී අපි ක්‍රියාකාරකම් සියල්ලමයි අභ්‍යාස සියල්ලමයි කරලා බැලුවොත් අපිට හොඳටම පාඩම තේරුණාද කියලා දැනගන්න පුළුවන්. එහෙමනම් අද අපේ පාඩම මෙතනින් නිමා කරනවා. දුවල පුතාලට පාඩම නැවත වරක් බලන්න ඕනේ නම් නැත්නම් දුවල පුතාලට පාඩම මගහැරුණා නම් ඕගලන්ට පුළුවන් channel NI YouTube නාලිකාව හරහා මෙම පාඩම නැවත වරක් නරඹන්න. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.